අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. 7 වෙනි පැය ආරම්භයේදී මතක් කරන්න ඕන අපි තාමත් කොවිඩ් අධියදා අවධානම් කාල සීමාවක ඉන්නේ. එන්නත ලබා ගත්තත් නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඔබ අමතක කරන්න එපා. ඒ දුර තියාගන්න අනිවාර්යයෙන්ම සැනිටයිසර් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ෆේස් මාස්ක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. සහ ඔබේ සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම වෙනුවෙන් කරන්න තියෙන හැම නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශයක්ම අනුගමනය කරන්න ඔබ අමතක කරන්න එපා. පහුගිය දිනවල කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට අද දක්වාම රට ලොක්ඩවුන් කරාට පස්සේ සංචාරන සීමා පැවැත්වුවාට පස්සේ ඇඳ නීති ක්‍රියාත්මක කරාට පස්සේ පොලිසියට බහරදූර කටයුත්තක් පැවරුණා මේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. අපි දැක්ක යම් යම් අවස්ථාවල අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා සමහර අවස්ථාවල දැනුවත් කිරීම කරලා ඔවුන් මුදා හරිනවා. නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක අනෙක් පැත්තෙන් සමාජ අපගමනයන්ට හේතු සාධක වන හේතු පාදක වන කාර්යයන් සම්බන්ධයෙන් පොලිසිය වැඩි අවධානයක් යොමු කරලා තිබුණා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් මෙහෙයවීම් අනිත් පැත්තෙන් සිද්ධ කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් පොලිසිය නිරන්තරයෙන් ප්‍රකාශ කළා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් පාතාලි මර්ධනය කිරීම වෙනුවෙන් වෙන සාධනීය මැදිහත් වීම මේ සියල්ල එක්ක රටේ බොහෝ කැළඹීම් ඇති කළ අපරාධ සම්බන්ධයෙන් පොලිසියේ කාර්යභාරයත් කොවිඩ් ඇතුළෙම ඒ විදිහටම සිද්ධ කරමින් පවතිනවා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උත් යම් තැනක ප්‍රශ්නගත වීමක් සිද්ධ වෙනවා. අපි දැක්කා එය යලි උඩට මතුවෙනවා. කාදිනල් හිම්පාණන්ගේ ප්‍රකාශයත් එක්ක මේ වෙනකොට පොලිසිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් විමර්ශනය කිරීම, අධීක්ෂණය කිරීම සහ ඔවුන් පසුපස හඹා යාම සහ අනෙක් පැත්තෙන් නඩු කටයුතු වෙනුවෙන් දත් එකතු කිරීම සහ ඒ වෙනුවෙන් වන මැදිහත් වීම කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් උත් මේ වෙලාවේ සමාජයේ ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ නිසා අපි අද පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂය වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මැතිතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂාවෙන් තාමත් මාදරෙන් අයිවන් කියලා ඔබතුමා පිළිගන්න සුබ දැසනක්. සුබ දැසනක් අයිබෝන්. නිහල් තල්දුව මහත්තයා මේ ඔබතුමාට ලොකු කාර්යභාරයක් පැවරලා තියෙනවා. පහුගිය දිනවල ටිකක් මාධ්‍යනොත් කිව්වා මම ප්‍රවේශය ගන්න කැමති මෙතනින් මේ මාධ්‍යට එච්චර කතා කරන්නේ නැහැ කියලා ඔබතුමා. නෑ මම මාධ්‍යට කතා කරනවා. මොකද මම හිතුවා ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් එකක් මම මේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් මේක බාරගත්ත පමණයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ ශේෂ්ත්‍රය පොඩ්ඩක් අපි අධ්‍යයනය කරගත යුතුයි. තුන්වෙනි කාරණය ජාතික වැදගත්කමකින් යුතු කරුණු පමණක් මම කතා කරන්න ඕන කියන ස්ථාවරයට ඇතුළු වුණා. අනිත් එක මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස්පතිතුමා. එදී ඒ අවශ්‍ය උපදෙස් අනුවයි මම කටයුතු කරන්න ඕන. ඒ වගේම මම හිතනවා මාධ්‍යට ඒ මහජනතාව පොලිසිය වෙනුවෙන් දැනුවත් විය යුතු කරුණු සම්බන්ධව ප්‍රමාණවත් පරිදි ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතුයි කියන එක ඉදිරියේදී මම සිදු කරනවා. මාධ්‍යත් එක්ක තරහක් නැහැ නේ? මාධ්‍යත් එක්ක කවදත් තරහක් නැහැ. මාධ්‍යත් එක්ක මොකද මාධ්‍ය අධ්‍යක්ෂකයා විදියටත් අනිත් එක මාධ්‍ය ප්‍රකාශකවරයා විදියටත් මාධ්‍ය මම හිතනවා මාධ්‍යත් එක්ක බොහොම සමීපව මට කටයුතු කරන්න බලාපොරොත්තුකුත් තියෙනවා. ඉදිරියටත් මම හිතනවා මම කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. හරි අපි සාකච්ඡාව පටන් ගමු මාධ්‍ය ප්‍රකාශකතුමා. මේ දැන් පොලිසිය මේ වෙලාවේ සංචාරන සීමා ක්‍රියාත්මක වෙන හින්දා පොලිසිය අත්අඩංගුවට ගැනීම සිද්ධ කරමින් පවතිනවා. මේ දක්වා ඔබතුමාලා මේ අවසානයේ රටටම බලපැවැත්වෙන පරිදි සිදු කරපු සංචාරන සීමා පැනවීමත් එක්ක කී දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවද මාධ්‍ය ප්‍රකාශකතුමා? මේ වෙනකොට ඔබතුමාලා කී දෙනෙකුට නීති ක්‍රියාත්මක කරන සූදානම්මින් ඉන්නවද? ඇත්තටම මෙම කොවිඩ්-19 මේ වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ මූලිකම ආරම්භයේදී 2020 මාර්තු මාසයේ 20 වෙනිදායින් පස්සේ කියලා අපි මොකද නිරෝධායන මුලින්ම මෙම රෝගය නිරෝධායනය විය යුතු රෝගයක් කියන එක සම්බන්ධව ගැසට් පත්‍රයක් මගින් විශේෂ අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරන්නේ මාර්තු මාසයේ 20 වෙනිදා. ඒතර මේ ගැසට් පත්‍රය සමග තමයි අපි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්නේ. එහිදී මූලිකවම එදා සිට අද දක්වා නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධව මොකද මේ නීති විවිධ මොකද රෝගය නිතර වෙනස් වෙනවා. රෝගය වෙනස් වෙනවා. ඒ රෝගයේ වෙනස් වීම අනුව සමාජයේ ක්‍රියාකාරකම් නොඑක් දේවල් වෙනස් වෙනවා. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට අනුරූපීව නීතියේ යම් යම් වෙනස්කම් කරමින් ඒ කියන්නේ ආර්ථිකය සහ මහ ජනතාවගේ දෛනික කටයුතු
ඒවලට බාධාවක් නොවන ආකාරයට කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නොයෙකුත් නීති නිරෝධායන නීති ඇති කරනවා. ඉතින් පොලිසියේ කාර්යභාරය වෙන්නේ ඊට ඒ සම්බන්ධව තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සිට මේ දක්වා පුද්ගලයන් 71467 දෙනෙක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව අපි අත්අඩංගුවට ගෙන තියෙනවා මේ වෙනකොට. ඒක බද ඊයේ දිනේ ගත්තොත් එහෙම අපි දවස පුරාම ශ්‍රී ලංකා පොලිසිය මගින් සාමාන්‍යයෙන් අපි නීතිය ක්‍රියාත්මක කිරීම කරනවා, විශේෂ මෙහෙයුම් කරනවා. විශේෂයෙන් අපි දන්නවා පළාත් ගත්තොත් බස්නාහිර පළාතේ විශාල මහජන ක්‍රියාකාරකම් රාශියක් සිදුවන පළාතක්. ඒ වගේම ජනගහනය වැඩි අනිත් පළාත් වලට සාපේක්ෂව. ඒ නිසා අපි බස්නාහිර පළාතට විශේෂ අවධානය යොමු කරලා තිනවා. බස්නාහිර පළාතේ මායිමාවරණය වෙන පරිදි ස්ථාවර මාර්ග බාධක 13ක් දෛනිකව ක්‍රියාත්මක කරනවා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් යොදවාගෙන. ඒ වගේම අභ්‍යන්තරයේත් අපි දෛනිකව ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් 338 දෙනෙක් මගේ මතකයේ හැටියට යොදවාගෙන උදෑසන 6 සිට තවස් 6 දක්වා නිරෝධායන නීති සහ නිරෝධායන අඳුරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙහෙයුම් සිදු කරන ලැබුවා. ඒකෙනුත් අපි කරන්නේ වාහන සහ මාගීන් පරීක්ෂා කරනවා. අවසර නොමැතිව පැමිණෙන වාහන සහ පුද්ගලයන් සමහර වෙලාවට අවවාද කොට හරවා යැවීම් කරනවා. සමහර විට අත්අඩංගුවට ගැනීම කරනවා. ඒ අනුව අපි අත්අඩංගුවට අරන් තිනවා 773ක් පුද්ගලයන්, ඒ වගේම වාහන 124ක් ඊයේ දිනේට. මේදී අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි කොයි වෙලාවකත් උත්සාහ කරන්නේ නැහැ මෙවැනි වසංගත රෝගී තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක අපි දන්නවා මහ ජනතාවට අපහසුතාවයක් තිබෙනවා. ඒතර මේ මහ ජනතාවට තිබෙන මේ අපහසුතාවය තුළ තවදුරටත් අපි මහ ජනතාව ළඟට ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කළා ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා නඩු පවරලා ඔවුන්ව වැරදිකරුවන් කිරීම අපේ චේතනාව හෝ අපේක්ෂාව හෝ අපේ මූලික කර්ම නෙවෙයි. ඒ නිසා තමයි මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා ඊළඟට දෛනිකව මාධ්‍ය මගින් මෙවැනි නීති ක්‍රියාත්මක කරනවා. අපි මහ ජනතාව දෛනිකව දැනුවත් කරන්නේ ඒ නිසා. හරි දැන් ඔබතුමාලා දැනුවත් කිරීමත් එක්ක මේ වෙනකොට 71467 දෙනෙක් ඔබතුමාලා අත්අඩංගුවට අරන් තියෙනවනේ. ඔව්. වාහනත් සැලකිය යුතු ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අයටත් ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන දැනුවත් කරලා අතහරිනවද නැත්නම් ඒ අයට නීති ක්‍රියාත්මක කරනවද? දැන් මෙතනදී අපි දකිනවා සමහර පුද්ගලයන් ඉන්නවා කරුණු වරදවා තේරුම් ගැනීම නිසා පැමිණෙන අය ඉන්නවා. සමහර වෙලාවට යම් දැන් අපි පොලිස් නිලධාරීන්ට මේ මාර්ගයේ මාර්ගබාධකවල රාජකාරී කරන නිලධාරීන්ට පොලිස්පතිතුමා පැහැදිලිව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දීලා තිබෙනවා. මේ අවශ්‍යතාවයන් බොහෝ වෙලාවට අවස්ථානුකූල වෙන්න පුළුවන්. සමහර වෙලාවට හැමතිස්සෙම බලපත්‍රයක් නොතිබෙන්න පුළුවන්. උදාහරණයකට තමන්ගේ මවගේ පියාගේ අවමංගල උත්සවයට සහභාගී වෙන්න යන දුව පුතා වෙන්න පුළුවන්. අවමංගල්‍යයක් සඳහා උත්සව අවමංගල යම්කිසි එවැනි අත්‍යවශ්‍ය කාරණා සෞඛ්‍ය හේතුන් මත යන කාරණා. ඒ කියන්නේ නිවසෙන් එළියට යන්න වෙනවා සමහරට යම් හේතුන් මත සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්න වෙන කාරණා වලදී. එහිදී එවැනි අවස්ථාවල බලපත්‍ර හෝ මොනවත් ඉදිරිපත් කිරීමට නැහැ. එවැනි අවස්ථාවලදී පොලිස් නිලධාරියෙකු විසින් අවස්ථානුකූලව කටයුතු කළ යුතුයි. ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා පොලිස් නිලධාරියට ඒ බලය දීලා තියෙනවා අවස්ථානුකූලව කටයුතු කරන්න කියන කාරණේ. එතෙන්දී එහෙම ගමන් කිරීම වලදී සමහර වෙලාවට මහජනතාව කරුණු වරදවා තේරුම් ගැනීම නිසා සමහරට ඒ අවස්ථාවේ ඇත්තටම යන්න ඔහුට බෑ. නමුත් ඔහු එනවා. එවැනි අවස්ථාවල අපි දැඩි ලෙස නීතිය උන්ට ක්‍රියාත්මක කරන්නේ කරුණු පැහැදිලි කරලා දීලා අවවාද කරලා අපි හරවා යවීමක් කරනවා. දැන් ඔබතුමාලා පරීක්ෂා කරන ස්ථානවලදී හරවා යවීමෙන් සිද්ධ කරන්නේ. ඔව්. ඊට පස්සේ ඔබතුමාලා දැන් ලේඛනගත කරගෙන තියෙන මේ 71467 දෙනාට මොකද කරන්නේ? දැන් මේ අයට අපි නඩු පවරනවා. දැන් මෙතෙක් ගත්ත අයටත් අපි නඩු පවරලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය අත්අඩංගුවට ගන්නවා මේ අය. මේ අත්අඩංගුවට ගන්නයි මම විශේෂයෙන්ම කියව යුතුයි කසුන්. මොකද මෙහිදී මේ ඉතාමත් නොසැලකිලිමත් ලෙස නීතිය පිළිබඳ කිසිම තැකීමකින් තොරව. ඒතර මොකද මේ රෝගයේ වාහකයා මනුස්සයාගෙන මේ රෝගේ බෝ වෙන්නේ. එතකොට ඒ බව තේරුම් ගන්න ඕන. නමුත් ඒ පිළිබඳ කිසිම තැකීමක් නැතුව යම් කිසි පුද්ගලයෙක් එනවා නම් අනවශ්‍ය ගමනකේ දෙන්න අපි එවැනි පුද්ගලයන්ට කරුණු පැහැදිලි කරලා දීලා උන්ට තේරුම් ගන්නත් අපහසු නම් අපි එවැනි පුද්ගලයන් අතරම රැගෙන මම කරනවා. අනිත් එක සාධාරණ කරුණ නැහැ. හිතාමතාම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්. ඒක වරදක්. නොසලකිලිමත් ලෙස සහ දේශසහගතව මේ වගේ වසංගත රෝග තත්ත්වයක් අවදානම් සහිත රෝග තත්ත්වයක් පැතිරීමට යම් කිසි ආධාරයක් වන බල දෙනවා නම් ඒ පුද්ගලයා ක්‍රියා කරනවා නම් ඒක දන්නේ සංග්‍රහයට දෙන වරදක්. අපි ඔවුන්ට ඒක පැහැදිලි කරලා දෙනවා. නමුත් යම්කිසි වෙලාවක අපිට පේනවා පැහැදිලිව මෙයාගේ තියෙන නොසලකිලිමත්කම මේ පුද්ගලයාගේ තියෙනවා කියන කාරණේ අපි ඔහු අත්අඩංගුවට ගන්නවා.
අත්අඩංගුවට කරගෙන බොහෝ වෙලාවට අපි පොලිස් අප මත උදාහරණ මොකද මේ තත්ත්වය තුළ අපි බන්ධනාගාරගත කිරීම වලට යන්නේ නැහැ මොකද මේ කොවිඩ් බන්ධනාගාරවලත් ඉතාමත් තදබල සහිත තත්ත්වයක් තියෙනවා. ඒ වගේම කොවිඩ් පැතිරීම සිදු වෙනවා. අපි පොලිස් අප මත උදාහරණ නමුත් අපි ඔවුන්ට අධිකරණයෙන් නඩු පැවරීමක් කරනවා. නඩු පැවරීමක් කරනවා. ඊට පස්සේ ඔහුට අධිකරණයෙන් යම්කිසි ආකාරයකදී අධිකරණය තමයි තීරණය කරන්නේ ඔහු වැරදි කරුද නිවැරදි කරුණ කියන කාරණේ යුක්තිය පසුදීමේ ක්‍රියාවලියේදී එහිදී ඔහුට වැරදිකරුවෙකු වුණොත් අධිකරණයෙන් ඒ සඳහා දාලා දඬුවම් අධිකරණය විසින් තීරණය කරනු ලබනවා. ඉතින් මේ තත්ත්වයේදී මම තව කරුණක් පැහැදිලි කරන්න ඕන. දැන් බොහෝ අය හිතාගෙන ඉන්නවා මේකෙදී මම ඉදින්න ගිහිල්ලා මේ වගේ නිරෝධායන නීතියක් උල්ලංඝනය කිරීම ඔබම සරල දෙයක් ඉතින් නඩු දඩියක් ගැහුවා නැත්නම් පොඩි දඬුවමක් දුන්නා මේක ඉවරයි කියලා. නෑ එහෙම නෙමෙයි. අපි කිව්වොත් විශේෂයෙන්ම දැන් මෙවැනි වරදකට වරදකරු වුණාට පස්සේ අධිකරණයකින් දඬුවම් ලැබුණාට පස්සේ අපි මේ සම්බන්ධව පොලිසියේ වාර්තාපතට එකතු කරගන්නවා. කියන්නේ යම්කිසි මේ අපරාධයකට වරදකරුවෙක් වෙලා තිනවා අධිකරණයෙන් මෙච්චර මුදලක් දඩගැසීමක් කරලා තිනවා කියන එක අපේ වාර්තාවලට ඇතුළත් වෙනවා. ඒතර මෙම පුද්ගලයා හෝ සමහරලාට මොහුගේ සමහරට දරුවෙක් වෙන්න පුළුවන්. දරුවෙක් කවදක හරි පොලිස් වාර්තාවක් ඉල්ලුම් කරොත් විදේශගත වෙන්න රැකියාවකට පදිංචියකට නැත්නම් අධ්‍යාපන කටයුතු සඳහා ඒ සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ඉල්ලීමක් කරොත් ඒ ඉල්ලීම් කරනු ලබන වාර්තාවේ අපිට මේ බව සටහන් කරන්න වෙනවා. ඒ වාර්තාවේ ඇතුළත් වෙනවා. ඒක ටිකක් අවාසියක් වෙන්න පුළුවන් සහ සමහර වෙලාවට ජීවිතේ තීරණාත්මක තැනකදී ඒක ප්‍රබල හේතු සාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා හිතාමතා නීති උල්ලංඝනය කිරීමකට හෝ ඔබ මේ වෙලාවේ නිරෝධායන අධිකරණ නීති ක්‍රියාත්මක වෙනවා පසුබිමක ඒ උල්ලංඝනය කරන්න උත්සාහ කරන්න එපා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කරන්නේ. අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමානේ මේ වෙලාවේ දැනට ඔබතුමාලා මේ 71467 දෙනාට ඔබතුමාලා නඩු පැවරීම සිද්ධ කරන්නේ කොයි කාල සීමාවද ඔබතුමාලා මේ වෙනකොට ඒ සම්බන්ධ සාකච්ඡාවක් කරලා තියෙනවද? නෑ මේ 71467 කියලා කියන්නේ අපි මේ දක්වා මේ වර්ෂ 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත ප්‍රමාණය. එතකොට මේ අයට මේ වෙනකොට මුල් අවස්ථාවල අත්අඩංගුවට ගත්තාට නඩු පැවරීම සිදු වෙලා තියෙනවා. දැන් දැනට අත්අඩංගුවට ගැනීම සිදු කරන ඒවාට නඩු පැවරීම සිදු වෙනවා. හරි. අපි එතන මෙහාට එමු. දැන් මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙන කාරණාව තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡාව. ඔබතුමාලා මේ වෙනකොට මේ කොවිඩ් තත්ත්වය ඇතුලේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒ වගේම අනෙක් පැත්තෙන් මාර්ග ටික පිළිබඳ සුපරීක්ෂාකාරී වෙන නිලධාරීන් යොදවන්නත් ඕන. ඒ වගේම තමයි සමහර වෙලාවට ගැටුම් ආරවුල් නොසන්සුන්තාවයන් සමාජය තුල හරගන්න ඒවට අවධානය යොමු කරන්නත් ඕන. ඒ අතරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන මේ වෙනකොට කොහොමද පොලිසිය සිදු කරන්නේ? ඇත්තටම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න ඕන දැන් පොලිස් නිලධාරීන් ගත්තාම අපගේ කාර්යභාරය දැන් මේ COVID-19 කියන මේ වසංගත තත්ත්වය ලංකාවට ඇතුළු වුණාට පස්සේ අපිට පැවරුණ අමතර කාර්යභාරයක්. ඒ අමතර කාර්යභාරය අපි කරගෙන ආපු සාමාන්‍ය රාජකාරිය වලට සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. කියන්නේ වැඩි නිලධාරීන් ප්‍රමාණයකුත් උඩන් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. මොකද ඒකට හේතුව මේ කාර්යභාරය විශාල කාර්යභාරයක්. මේ විශාල කාර්යභාරය තුළ අපිට එකවර නිලධාරීන් වැඩි කර ගැනීමේ හැකියාවක් ආවේ නැහැ. නිලධාරීන් වැඩි කරගන්න ඉන්න නිලධාරීන්ම තමයි අපිට කළමනාකරණය කරන්න සිද්ධ වුණේ. නමුත් ඒ තුලින් සමාජයේ තියෙන ප්‍රශ්න හෝ වෙනත් කරුණු වල අඩුවීමක් සිදුුනේ නැහැ. නිසා ඒ අඩුවීමක් කියන්නේ මේ නිසා මේ අඳුර නීති තත්ත්වයන් නිසා අපරාධ වල අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් අපිට රට වාහන පාලනය වෙන්න පුළුවන්, ඊළඟට අපරාධ විමර්ශනය වෙන්න පුළුවන්, අපරාධ පාලනය කිරීම වෙන්න පුළුවන්, සමහරට ප්‍රභූ ආරක්ෂා වෙන්න පුළුවන්, පරිසර වැරදි සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඊළඟ මත්ද්‍රව්‍ය වැටලීම්, විෂ මත්ද්‍රව්‍ය වැටලීම්, ඒ වගේම තවදුරටත් සිදු කරනු ලබන සාමාන්‍ය අපරාධ, ළමා අපරාධ වගේ දේවල් සිද්ධ වෙනවා. විශේෂ ආందోලනාත්මක අපරාධ වගේ සංවිධානාත්මක අපරාධ මේ සියල්ල සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. එතකොට මේ එකක් ඊළඟට විශේෂයෙන්ම සාමාන්‍ය විවිධ පැමිණිලි විභාග කිරීමක් වෙන පොලිස් ස්ථානවල සාමාන්‍ය පැමිණිලි විභාග කිරීම. එතකොට මේ සියල්ලත් අපි මේ අතරතුර අපි කරනවා. මේවා කිසිම අඩුවක් අපි කරලා නැහැ. එතෙන්දී උනේ පොලිස් නිලධාරීන්ගේ මේ කාර්යභාරයේදී අපගේ ධාරිතාවය වැඩි කිරීම තමයි අපි කරගත්තේ. කළමනාකරණය ඒ කියන්නේ පොලිස්පතිතුමාගේ උපදෙස් වුණේ මේ තත්ත්වය තුළ අපිට අලුතෙන් නිලධාරීන් එකතු කර ගැනීමක් වෙන්න බෑ. මොකද පුහුණු කිරීම කරගන්නත් අපිට මේ කාල සීමාව නිසා විශාල බාධා තියෙනවා මේ වසංගත තත්ත්වය නිසා. එහිදී අපි කරේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ ධාරිතාවය වැඩි කර ගැනීමක්. එතෙන්දී අතරම පොලිස් නිලධාරීන් සඳහා විශාල මහන්සියක් කැපකිරීමක් සිදු කරනු ලබනවා. උදාහරණයක් විදිහට ඔබ දකින්න ඇති දැන් මාර්ගයේ ඉන්න නිලධාරියෙක් ගත්තොත් එම
උදේ සිට හවස දක්වා ඔහු මාර්ගයේ රැඳී සිටමින් තමයි මේ කටයුතු කරන්නේ. සමහරට අවුව වැස්ස ඒ කිසි දෙයක් ඔහුට බලන්න වෙලාවක් නැහැ. අනිත් එක තමයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඔහුට ඒ කියන්නේ විශාල ඔහු විවෘතව කටයුතු කරන්නේ සමාජයක් එක්ක. ඒ කියන්නේ විවෘත සමාජයක් එක්ක. ඔහු කතා කරන පුද්ගලයා, ඔහු පරීක්ෂා කරන පුද්ගලයා අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැහැ කියන්නේ ඔහුට රෝගියෙක්ද නැද්ද? ඔහුට අඳුරා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නමුත් ඔහු ඒ අවදානම රැගෙන තමයි ඔහු කතා කරන්නේ. එතකොට මේක දැන් අවුරුදු 1කමාරක් තිස්සේ අපි මේ කරගෙන එනවා. ඉතින් එතෙන්දී ඇත්තටම ඒ අර අනිත් අමතර රාජකාරීත් එක්ක මොකද අපිට සමාජයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන්, වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපිට විමර්ශනයක් කරන්න බෑ මේ පුද්ගලයා ඈත ඉඳගෙන. ඒ නිසා ඔහුත් එක්ක කතා කරන්න ඕන. අපිට බොහෝ වෙලාවට තැනකට ගිහිල්ලා පරීක්ෂා කිරීම සිදු කරන්න වෙනවා. ඒතර අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්න ගියාම දැන් දන්නවා පහුගිය දවස්වල සිදු සමහර විරෝධතා රැලි තිබුණා. ඒ වගේ අවස්ථාවල මේක ඒ වගේ අවස්ථාවල අපිට නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවල අපිට තියෙන විශාල අවදානයක්. ගැටෙන්නේ නැතුව පුද්ගලයෝ සමග ඈතින් ඉඳගෙන කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. නිසා විශාල අවදානමක් ඇතුව තමයි මේ කරන්නේ. එකක් රෝගය පැත්තෙන්, අනිත් පැත්තෙන් අපගේ මේ විමර්ශන කටයුතු සාර්ථකව සිදු කළ යුතුයි. අපිට කියන්න බෑ අධිකරණයකට ගිහිල්ලා මේ වසංගත රෝගී තත්ත්වය නිසා මේ වගේ අඩුපාඩුවක් කියලා. මොකද යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අපිට තියෙන සුවිශේෂී කාර්යභාරයක්. ඒ කාර්යභාරය තුළ අපේ විමර්ශන අධිකරණයකදී යම්කිසි සැකකරුවෙකු අපි අධිකරණයට ඉදිරිපත් කරනකොට ඔහුට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ චෝදනාවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළා ඔහු අධිකරණයේ වැරදිකරුවෙක් කරන්න අවශ්‍ය කරන තොරතුරු අපි හරියට සම්පාදනය කළ යුතුයි. ඉතින් මේ සම්පාදනය කිරීමේ කාර්යභාරය සුවිශේෂී කාර්යභාරයක්. ඒක කොතනක හෝ යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒ වැරදිකරුවට නිදහස් වීමේ අවස්ථාවක් තිබෙනවා. මොකද අපි සාධාරණ සැකයෙන් ඔබට උපකළ යුතුයි. ඒතර මේ වසංගත රෝගී තත්ත්වය අපිට ඒක හේතුවක් කරගන්න බෑ. ඉතින් අපි ඒ වගේ විශාල අභියෝගයක් එක්ක තමයි යන්නේ. මොකද උදාහරණයක් විදිහට දැනට මේ තියෙන තත්ත්වය තුලත් ඔබතුමාලා මේ විමර්ශන කටයුතු අකණ්ඩව සිද්ධ කරමින් පවතිනවද? පැහැදිලිවම මොකද උදාහරණයක් ගත්තොත් ඔබ දකින්න ඇති දැන් ඊයේ පෙරේදාත් මාධ්‍යවලත් පළ වුණා මේ පහුගිය දිනවල අපරාධ විමර්ශන කොට්ටාශය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්ත 2018 මගේ මතකයේ හැටියට මහජන පැමිණිලි අපරාධ පරීක්ෂණ පත්‍රයේ පැමිණිල්ල ලැබිලා තිබුණේ කොළඹ සිටි ප්‍රධාන ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධව ඔහුගේ බාල පුතා තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ පැමිණිල්ල ලැබෙන්නේ 2018 අගෝස්තු මාසයේ වගේ මගේ මතකයේ හැටියට කොහොම හරි ඒ වගේ දිනයක තමයි මේ අපරාධ පරීක්ෂණ මේ පැමිණිල්ල ලැබෙන්නේ. නමුත් මේ පැමිණිල්ල විභාග කරලා සැකකරුවා අත්අඩංගුවට ගන්නේ පෙරේදා වගේ දිනේ මට මතකයේ හැටියට පෙරේදා. ඒතර මේ දැන් ඔබට තේරෙනවා ඇති මේ පුද්ගලයා කියන්නේ ඝාතනය කරලා මේ තාත්තව ඝාතනය කළා බාලපුතා විසින් ඔහුව ඒ සාමාන්‍ය මරණයක් විදිහට ඒ මරණයේ අවසන් කටයුතු සිදු කළා තිබුණේ. සිදු කළා තිබුණා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නමුත් තොරතුරු සැකයක් තිබුණා. ඒ සැකේ මත පැමිණිල්ල මත විභාග කරා. ඔබට තේරෙනවා ඇති 2018 වෙච්ච සිද්ධියක මේ සාමාන්‍ය සිද්ධියක මේ සැකකරුවා අත්අඩංගුවට ගැනීම ගත වෙච්ච කාලය. ඒ කියන්නේ විමර්ශනයකට ගත වෙන කාලය. මේක එකවර ඒ පුද්ගලයා කවුරු හරි සැකයි කියු පළියට ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා නම් ලොකු ප්‍රශ්නයක්. ඒතර එහෙම අධිකරණයකට ඉදිරිපත් කිරීම තේරුමක් නැහැ. නියමිත සාක්ෂි ගොනු කර ගන්නවා. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාම සූක්ෂම පරීක්ෂණයක් කරලා අවසානයේදී උන්ට අනාවරණය වුණා මේදී මේ බාල පුතා තමයි මේ ඝාතනය කරේ කියලා. ඒකට නියමිත සාක්ෂි ටික එකතු කරගෙන ඒ නියමිත දිනේ පැමිණියාට පසු ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරා. එතකොට අපි සාමාන්‍යයෙන් කරනු ලබන විමර්ශනවලත් මේක තමයි අපේ ස්වභාවය. ඒතකොට සමහරවිට අපිට එකම කාරණයක් සම්බන්ධයෙන් ගත්තොත් අපි දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගන්න තියෙනවා. ඊළඟට සමහරවිට ඒ වගේ විද්‍යාත්මක සාක්ෂි කියන පරිවේෂණ සාක්ෂි අවශ්‍යයි. විද්‍යාත්මක සාක්ෂි ලේඛනගත සාක්ෂි විවිධ සාක්ෂි අපි මේ සාක්ෂි කිව්වහම එක දෙයක් නෙමෙයි. නිසා ඒ සාක්ෂි සියල්ල අපි එකතු කරගන්නවා. දැන් ඔබතුමාලාට මේ සම්බන්ධයෙන් සිද්ධ කරන මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබතුමාලා යම් තැනක සාකච්ඡාවක් හෝ මේ වෙනකොට සිද්ධ කරලා තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කරන තැනක් තියෙනවද? මාසිකව හෝ ඔබතුමාලා අවුරුද්දකට හෝ සැරයක් මොකද්ද කරන ක්‍රියාපටිපාටි මේ වෙලාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්න මෙච්චර දුරකට අපි අපේ පරීක්ෂණවල ප්‍රගතිය අරගෙන අවිල්ලා තියෙනවා කියලා ඔබතුමාලා එහෙම සාකච්ඡාවක් සිදු කරන ප්‍රගතිය සමාලෝචනය සිදු කරනවා. පැහැදිලිව මේක සෑම විමර්ශනයක් සම්බන්ධයෙන්ම කරන දෙයක්. ඒ කියන්නේ දැනට ඔබතුමාලා පාස්කු සම්බන්ධයෙන් කොච්චර දුරකට අවිල්ලා තියෙනවද?
මෙම ඒ පාස්කු පහරය සම්බන්ධයෙන් ගත්තොත් ඇතරම පහුගේ දිනවල පොලිස්පතිතුමා ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරා. ඒ අවසාන වශයෙන් තියෙන ප්‍රගතිය තමයි පොලිස්පතිතුමා ඒ පැහැදිලි කිරීම කරේ. නිසා එතෙන්දී කොච්චර දුරට ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවද, කොච්චර දුරට විමර්ශන කටයුතු කරලා තියෙනවද, කොච්චර දුරට තව කරන්න තියෙනවද, ඒ වගේම ඒ සම්බන්ධව පැහැදිලි දැනට දින කිහිපයකට පෙර තමයි පොලිස්පතිතුමා ඒ ප්‍රකාශය කරේ. එතකොට ඒ තමයි මේ වෙනකොට පාස්කු පහරය සම්බන්ධයෙන් තියෙන අවසාන තත්ත්වය. ඉතින් ඒ ඉෂ්ට මේ දක්වා නැවත නමුත් මේ කටයුතු නොකඩවා සිදුවෙන. විමර්ශන කටයුතු සිදුවෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියලුම අය දෛනිකව මේ පිළිබඳ සමාලෝචනය කරමින් තවදුරටත් විමර්ශන කටයුතු ආයුත්තේ කොච්චර දුරටද, තව මොනවද කරන්න තියෙන්නේ, නඩු පැවරීම මොන ආකාරයකටද කළ යුත්තේ කියන කාරණේ. මොකද මේක දීර්ඝ විමර්ශනයක්. ඒ කියන්නේ විශාල වෙළුම් සංඛ්‍යාව සහිත විශාල විමර්ශනයක්. මේක කියවන්නම යනවා සෑහෙන වෙලාවක් මේ වගේ ගොනුවක්. මොකද උදාහරණයකට තවත් මම මේකට එකතු කරන්නම් ඔබට උණපූර්ණයක්. දැන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසියක් විසින් සාමාන්‍යයෙන් වර්ෂයකට අපි අත්අඩංගුවට ගැනීම කරනවා ලක්ෂ 7.5-8ක් විතර පුද්ගලයෝ එකේ විවිධ කරුණු රියානතුරු වෙන්න පුළුවන් විවිධ මේ වගේ සංඛ්‍යාවක් අපේ අත්අඩංගුවට ගන්නවා පොලිසිය. එතකොට මේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපිට නිකම්ම අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ. ඒතර අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් විසින් සටහන් යොදනවා. ඒක පිටු ගණනක් ලියන්න තියෙනවා. ඊට පස්සේ ඔහුගේ ප්‍රකාශ සටහන් කරන්න ඕනේ. ඒ ඔහුගේ පිටු ගණනක් එක ලියන්න තියෙනවා. ඊට පස්සේ ඊට අත්අඩංගුවට ගැනීමට දාලා සාක්ෂි තියෙනවා. ඒක පිටු ගණනක් ලියන්න ඕන. ඒතර මේ සාක්ෂි මේ සියල්ල එක ඊට පස්සේ නඩු බාණ්ඩ සමහරට තියෙන්න පුළුවන් මොන හරි කාරණයක් සම්බන්ධව ඒව ගේන්න ඕනේ. ඒවා ඊට පස්සේ ඒවා සමහරලාට යම් ආයතන වලින් තහවුරු කර ගැනීම අවශ්‍යයි. වෛද්‍ය වාර්තා ගන්න අවශ්‍යයි. ඊළඟට මෙවැනි ලොකු කාර්යභාරයක් එක්ක යන. ඉතින් මේවා නිතරම අපි සමාලෝචනය කරනවා. ඒ කියන්නේ විමර්ශනයක් කරාම විශේෂයෙන් ප්‍රධාන විමර්ශනයක් නම් නිතරම අද මෙවැනි විමර්ශන වලදී ඔබ කිය පාස්කු පහර වගේ අවස්ථාවලදී නිතරම ප්‍රධාන විමර්ශනයක් නම් නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීම කටයුතු කරන්නේ. එතකොට සාමාන්‍ය කාරණාවලදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපදෙස් දෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොට අකණ්ඩව සිද්ධ කරනවා. ඒව සමහර වෙලාවට සමහර හේතු සාධක නිසා ප්‍රමාද වෙන්න පුළුවන් අවසර ලබා ගැනීම, විමර්ශනය කිරීම සහ යම් ආයතනත් එක්ක බද්ධ වෙලා තියෙන කටයුතු නිසා. ඒක තමයි මම උදාහරණයකට ඔබට කිව්වේ. දැන් 2018 වර්ෂයේත් අර මිනිමරුම සම්බන්ධයෙන් ආපු එකට අපිට 2021 තමයි මේ සැකකරු අත්අඩංගුවට ගන්න පුළුවන් ආකාරයේ විමර්ශනය කළා. ඒ தත්ත්වය ඒ කියන්නේ පසුබිම නිර්මාණය වුණේ. ඔව් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා විරාමයට යන්නත් වෙනවා ඊට කලින්. දැන් සමහර වෙලාවට සමහර සිද්ධීන් පොලිසිය මතු කරනවා. සමහර සිද්ධීන් මතු කරලා ටික කාලයක් කරනවා. හැබැයි ඒවා මොනවද උනේ කියලා දන්නේ නැහැ. ගල්කිස්සේ අර 15 වෙනි දැරිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සිද්ධිය. ඊට පස්සේ රුෂාඩ් පදෝදීන් ඇමතිවරයාගේ ගෙදර හිටපු දැරියගේ ඝාතනය සම්බන්ධ විමර්ශන. මේ විමර්ශන වලට මොකද වෙලා තියෙන්නේ? ඒවා යට ගිහලා තියෙනවා. නෑ. එහෙම විමර්ශනයක් යට ගහන්න බෑ. පළවෙනි කාරණය තමයි ඔබ දන්නවා දැන් මේ තියෙන ඔබ දන්නවා මේ මාධ්‍ය කියන කාරණය. අනිත් එක මේ මිනිස්සුන්ගේ අතරට පැමිණලා තියෙන මේ ජංගම දුරකථනය කියන එක. ඒ නිසා ජංගම දුරකථන කොච්චරද විකිනෙන්නේ ඒ පුද්ගලයා වාර්තාකරුවෙක් බවට පත් වෙනවා අද සමාජයේ. මාධ්‍යකරුවෙක් බවට පත් වෙනවා. මොකද ඔහුට පුළුවන් ඡායාරූපය ගන්න පුළුවන් ඊට රටින් සටහනක් යොදන්න පුළුවන්. මොන භාෂාවකින් ඔහු වාර්තාකරණයක් කරනවා. ඒතර සමාජ මාධ්‍ය ජාල හරහා මේ වාර්තාකරණය සිද්ධ වෙන නිසා තමයි ලෝකයේ තොරතුරු අවශ්‍ය සහ අනවශ්‍ය කියන සියලුම තොරතුරු විශාල වශයෙන් මේ අන්තර්ජාලයට ගොනු වෙනවා. ඒතර මේ වගේ මේ අසඳහා අවස්ථාව සෑම පුද්ගලයෙකුටම තියෙනවා. නිසා මේ වගේ විශේෂයෙන්ම මේ වගේ ආවරණය වෙලා කෙනෙකුට මේ යම්කිසි විශේෂ මාධ්‍යවල කතා කරන දෙයක් වෙන්න පුළුවන්. යටගැසීමක් වෙන්නේ නැහැ. නමුත් එකම දේ තියෙන්නේ අර මහජනතාවට දැනෙන දේ තමයි මාධ්‍යෙන් යම්කිසි දෙයක් අපි කතා කරොත් විමර්ශනය සම්බන්ධව එතකොට හිතනවා මේ දැන් විමර්ශන කරනවා කියලා. ඒතර ඒක කතා නොකරහම හිතනවා දැන් මේක කෙරෙන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් අර 15 වෙනි දැරිය අපයෝජන ලක් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයේම බරපතල සාකච්ඡාවක් ඇති වුණා. ඒක සමාජයේ සම්බන්ධයෙන්, සමාජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්, නීති ක්‍රියාත්මක භාවිතාව සම්බන්ධයෙන්, ළමයින්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිද්ධ කළා. මේ වෙනකොට ඔබතුමාලා ඒක නවත්තලා තියෙනවද? සමහරලාට ඒක එකපාරම ඇවිල්ලා නැතුනේ දේශපාලඥයන් ප්‍රබලයන් සම්බන්ධ නම් ලැයිස්තුවක් සමාජයට සමාජගත වෙනවා සමාජ මාධ්‍යයත් එක්ක එහෙමම ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවසන් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? දේශපාලන බලපෑම හෝ අනිකුත් බලපෑම් මත නැවතිලා තියෙනවද නැත්නම් දිගටම විමර්ශනය සිද්ධ වෙනවද? නෑ කිසිසේත්ම නෑ. මොකද ඒකට හේතුව අපි විසින් මෙවැනි ළමා අපචාර සම්බන්ධව දෛනිකව සිදුවන වාර්තා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ තියෙන මේ වෙනකොට තියෙන පොලිස් ස්ථාන සියල්ලකින්ම 558ක් වෙන මේ වෙනකොට මේ තියෙන පොලිසි සියල්ලගෙන්ම විමර්ශන කටයුතු අපි නොකඩවා කරගෙන යනවා. මේවා එදත් කරා අපි අදටත් කරනවා හෙටටත් කරනවා. නමුත් සමහර විමර්ශන සම්බන්ධව මාධ්‍ය මගින් මතු කිරීම කරනවා. ඒතර මතු කිරීම කරාම මහ ජනතාව ඒක ගැන දැනගන්නවා.
ඒතර සමහරලාට සමහරට වඩා වැදගත් විමර්ශන තියෙන පුළුවන් මාධ්‍යමකින් මතුවෙන්නේ නැතුව. නමුත් අපි විමර්ශන කරන දැන් උදාහරණයකට ඔබට දකින්න පුළුවන් මේ මහා අධිකරණවල ඒ කියන්නේ අපරාධ අධිකරණවල ගොනු වෙලා තියෙන සියලුම විමර්ශන මේවෙන් විශාලම ප්‍රමාණයක්. ඒ කියන්නේ අතිශය අතිබහුතරය තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය විසින් පවරපු විමර්ශන වලින් පසු නඩු පැවරීම් තියෙන්නේ මේ. ඒකෙන් පේනවා ඔබට අපි කොච්චර විමර්ශන ප්‍රමාණයක් අපි මාසිකව කරනවද කියන කාරණය. එතකොට ඒකත් එක්ක තමයි එතකොට නමුත් මේකෙන් විමර්ශන කීපයක් ගැන තමයි කතා කරන්නේ. දැනට පහළොස් විරුද්ධ සම්බන්ධයෙන් වන විමර්ශන කොතන නැවතිලා තියෙන්නේ? දැන් ඇත්තටම දැනට ඒකේ විමර්ශන කටයුතු සිදු වෙලා තියෙනවා. දැන් විශාල නිදර්ශනය ගැන මම හිතන බහන්නේ. ඒ සම්බන්ධව කොළඹ දකුණු අපරාධ කොට්ටාශය මගින් විමර්ශන කටයුතු දැනට සිදු කරමින් යනවා. දැනට අත්අඩංගුවට ගත්ත අය තවම දුරටත් බන්ධනාගාරගතව සිටිනවා. මොකද ඒ සම්බන්ධව මාධ්‍යවල තොරතුරු නිතර පළ වුණා. ඒ සම්බන්ධව ඉතිරි විමර්ශන කටයුතු නොකඩවා සිදු කරමින් යනවා. ඒ වගේම දැනට තවදුරටත් අධිකරණ වෛද්‍ය වාර්තාවල් අපේක්ෂාවෙන් ඉන්නවා. මොකද ඊශාන්‍ය දැරිය සම්බන්ධව ඒ ලබාගත් අධිකරණ වාර්තා සම්බන්ධව තවදුරටත් අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ අපේක්ෂාවෙන් ඒ වගේම තමයි මේ සම්බන්ධව ගරු නීතිපතිතුමා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදේශක කණ්ඩායමක් පත් කළා. ඒ සම්බන්ධ උපදෙස් ලබා දෙමින් සිටිනවා. ඒ අනුව මෙම කටයුතු තවදුරටත් ඒ උපදෙස් මත අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් විසින් විශේෂයෙන් බරැල්ල පොලිස් ස්ථානය සහ කොළඹ දකුණ ළමා කාන්තා කාර්යාංශ කොට්ටාශයත් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ තියෙන ළමා කාන්තා කාර්යාංශ කොට්ටාශයත් එකතු වෙලා මේ සම්බන්ධීකරණයක් ඇතුව විශේෂයෙන්ම කොළඹ රත්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු තවදුරටත් විමර්ශන කටයුතු වෙනවා. නැවතිලා නැහැ. ඔව් දැන් ඒ එකක් තවත් 15 වෙනි දැරිය ගල්කිස්සි අපයෝජන දකුණු දැරිය සම්බන්ධ විමර්ශන කොතන නැවතිලා තියෙන්නේ? ඒත් ඒ ආකාරයට දැනට ඇත්තටම ඒකේ තව මම දන්න ආකාරයට තව එක සැකකරුවෙකු පමණයි සැකකරුවෙකු හෝ සැකකාරියෙකු පමණයි අත්අඩංගුවට ගැනීමට තියෙන්නේ. මේ දක්වා ඒ විමර්ශනවලදී අනාවරණය වීම අනුව නමුත් අපිට මෙහෙම කියන්න බෑ. මොකද විමර්ශනයක් කියන එක නවතිනවද කියන්න බෑ. මොකද අද අපි පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීම සහ ඒ විමර්ශනය තුළ අපි නොහිතන පැත්තකට ඒ විමර්ශන හැරිලා යන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ මෙතනින් නවතිනවා මෙතන ඉවර වෙනවා මේක තමයි ප්‍රමාණය කියලා. අපි ඉන්පස්සේ ඒ පසුපස යනවා. ඒ පසුපස ගිහිල්ලා තව දෙයක් අපි අනාවරණය කරගන්නවා. ඒ නිසා තමයි මේ විමර්ශන සීමාව කාල සීමාව කියන්න බැරි. ඔව්. මේ බන්ධනාගාරයට බීමතින් රාජ්‍ය ඇමතිවරයෙක් ගියායි කියන කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අද උදේ වෙනකොට ටිකක් මේක ලැබුණක් වගේ ප්‍රචාරය වෙලා තියෙනවා. පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවද? කොතනකද තොරතුරක් අනාවරණය වෙලා තියෙනවද? අපියලිත් හත්තර පැත් සමගෙන් පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්ලුව මැතිතුමන් එක්ක අපි හත්තර පැයේ මාධ්‍ය ප්‍රකාශකතුමා අර විරාමයට යන්න කලින් මම ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ ඊයේ බන්ධනාගාරයේ සම්බන්ධයෙන් යම් සිදුවීමක් සිදු වුණායි කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අද උදේ වෙනකොටත් ඒක සමාජ මාධ්‍ය තුලත් ලැබුගින්නක් වගේ පැතිරලා තියෙනවා. මේනකොට ඔබතුමාලට වාර්තා වෙලා තියෙනවද එහෙම සිද්ධියක් සම්බන්ධයෙන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා මෙහෙම සහභාගීත්වයක් වෙලා තියෙනවා කියලා මොකක් හරි තොරතුරක් වාර්තා වෙලා තියෙනවද? ඇතන මොකක්ද මට මගේ මාධ්‍ය කොට්ටාශයට මේ වෙනකොට එවැනි තොරතුරක් ලැබුණේ නැහැ. මේ එහෙම වාර්තා වීමක් වෙලා නැහැ මේ වෙනකම්. ඔබතුමාලට වාර්තා වෙනකන් විමර්ශනයක් කරන්න හරි එහෙම මැදිහත් වීමක් වෙන්නත් බෑනේ. ඔව් යම්කිසි කාරණයක් සම්බන්ධව පොලිසියට අනිවාර්යෙන් පැමිණිල්ලක් යෙදුනොත් තමයි අපි විමර්ශන කටයුතු ආරම්භ කිරීමක් කරන්නේ. නමුත් මේ වෙනකන් මට එවැනි වාර්තාවක් මේ වෙනකන් ලැබිලා නැහැ. එතන මෙහාට අපි එමු. මේ වෙනකොට මේ පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක පාතාල මර්ධනය කිරීම සහ අනෙක් පැත්තේ මෞද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඒ ආශ්‍රිතව වෙන විමර්ශන කටයුතු යාම අඩාල වීමක් සිදු වෙලා තියෙනවා. ඔබතුමාලා මේ වෙනකොට කොහොමද ඒ කටයුතු වෙනුවෙන් පූර්ව මැදිහත් වීමක් වෙන්නේ? කිසිසේත්ම නෑ. මම ඔබට අර මුලින් කිව්වා වගේ විෂමද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධව මේ තියෙන මේ තත්ත්වය අපි විශාල පරිශ්‍රමයක් යොදලා පාලනය කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඔබට උදාහරණයක් විදිහට පේන්න ඇති මේ කාල සීමාව තුලත් මේ කොවිඩ් වසංගතයේ පැතිරෙන කාල සීමාව තුල අපි කොච්චර මද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද කියලා. දෛනිකව විශේෂයෙන්ම අපේ පොලිස් ස්ථානවල සිටින නිලධාරීන් අපි යොදවලා තියෙනවා විශේෂයෙන්ම කොවිඩ් මර්ධන රාජකාරී සඳහා. නමුත් ඒ අතරතුරත් නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම්, විෂ මද්‍රව්‍ය වැටලීම් සඳහා මේ පොලිස් නිලධාරීන් දෛනිකව සහභාගී වෙනවා. ඒ අතරතුර විශේෂයෙන්ම පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂිත කොට්ටාශ විසින් මේ විමර්ශන නොකඩවා සිදු කරගෙන ලබනවා. දැන් එවැනි ඒවි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ දන්නවා පහුගිය දිනවල බේරුවලදී විශාල මද්‍රව්‍ය තොගයක්, හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම දැනට දින 11 වෙනිදා අපි මම මාධ්‍යයටත් මේ ගැන ප්‍රකාශ කරා. තවත් මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුවා
විශාල මද්ද්‍රව්‍ය තොගයක් හෙරොයින් මද්ද්‍රව්‍ය තොගයක් ලංකාවට ප්‍රවාහනය කරමින් තිබු. මේක අපි විශේෂයෙන් මුදේදී කරන වන අත්අඩංගුවට ගැනීම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අපට සුවිශේෂී දායකත්වයක් දෙනවා. ඒ කියන්නේ ඒ මුදේකරණයේ අත්අඩංගුවට ගැනීම නාවික හමුදාවේ ලැබෙන අසාමාන්‍ය සහයෝගය නැත්නම් කිසිසේත්ම කරන්න බෑ. මොකද තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන. මොකද අපි විමර්ශන කරන පුද්ගලයෝ විදිහට අපි ඒ සැකකරුවන් සහ ඒ ශාස්ත්‍රයේ කටයුතු කරන පුද්ගලයන් විදිහට තොරතුරු අපිට ලැබෙනවා. නමුත් ඒ තොරතුරු සම්බන්ධව හඹා යෑමේදී ක්‍රියාත්මක කිරීමේදී ලංකාව තුළට ඇතුල් වෙන මද්ද්‍රව්‍ය තොග සම්බන්ධව අත්අඩංගුවට ගැනීම වලදී නාවික හමුදාවේ කාර්යභාරය අපි දෛනිකව කියන්නේ ඔවුන් එක්ක සම්බන්ධ වීමෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ඒක අපි නිරන්තරයෙන් අගය කළ යුතු කාර්යභාරයක්. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැන්ට ලංකාව දූපතක් ඉඳ දූපතක් විදිහට පිහිටීමේ වාසිය මද්ද්‍රව්‍ය නිවාරණ වෙනුවෙන් ලබාගත නැත්තේ කියලා දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ නගපු ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා මුහුදේදී අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. මේ වෙනකොට ප්‍රවේශයන් තියෙනවා නම් තියෙන්නේ මුහුදෙන් අනෙක් පැත්තෙන් ගුවන් ඉන්නේ. දැන් ওই දෙකෙන්ම එන මද්ද්‍රව්‍ය රට ඇතුළට එන එක නවත්තලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් පූර්ණ වැටක් ඔබතුමාලා ඉදි කරලා තියෙනවද මේ වෙනකොට? පැහැදිලිවම මුහුදේ සම්බන්ධව නාවික හමුදාව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ වගේම තමයි රාජ්‍ය බුද්ධි සේවය සහ ශ්‍රී ලංකා පොලිසිය බුද්ධි සේවය මේ සම්බන්ධව නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මොකද මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව ක්‍රියාත්මක වෙන ප්‍රදේශ විශේෂයෙන්ම අපි හඳුනාගත්තු ප්‍රදේශ කීපයක් තියෙනවා. මොදාවට සෑම ප්‍රදේශයක නෙවෙයි. නමුත් හඳුනාගත්ත මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. ඒ තැන් වලට තමයි මේ ළඟාවීම් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ බුද්ධ්‍යංශ මේ ප්‍රදේශවල ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂයෙන් මද්ද්‍රව්‍ය විනාශකාරංශය සහ ඒ තොරතුරු පද්ධතිය අපේ හොඳින් ක්‍රියාත්මක. ඒ තුල තමයි මේ අත්අඩංගුවට ගැනීම වලට අවස්ථාව ලැබෙන්නේ. අතරම දැන් පසුගිය දින කරපු ඒ කිලෝ පාර්සල් එතන පැකට් බරත් එක්ක ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් 288කට වැඩි ප්‍රමාණයක් තිබුණා. දැන් මේ අත්අඩංගුවට ගැනීමත් ඒ වගේ අනිත් එක තමයි මේ එන්නේ විදේශීය ජාතිකයෝ. දැන් මේ ළඟදී අත්අඩංගුවට ගැනීමේ තියෙන්නේ විදේශීය ජාතිකයෝ සහ විදේශීය බහුජන යාත්‍රා. ඉතින් මේදී ශ්‍රී ලංකාවේ මොකද විදේශව සිටින ශ්‍රී ලාංකික මේ සංවිධානාත්මක අපරාධකරුවන් තමයි මේ ජාලය මෙහෙවන්නේ. ඔවුන් මෙහෙට ලංකාවට එවනවා. ඉතින් ලංකාවේ ඉන්නවා මේකට සම්බන්ධ තා පුද්ගලයන් කීප දෙනෙක්. ඔවුන් යොදවාගෙන තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් මේවා හරි අමාරු දෙයක්. මොකද විශේෂයෙන්ම ඔබට පැහැදිලි කළ යුතුයි මේදී පොලිස් නිලධාරීන් මුහුණ දෙන අභියෝගය. මොකද මේ ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලය කියන්නේ විශාල වශයෙන් මාෆියාවක්. මේක විශාල වශයෙන් ශල්‍ය යොදවලා ලෝකේ පුළු ක්‍රියාත්මක කරන මාෆියාවක්. ඒතර මේ මාෆියාවට විරුද්ධව නැගී සිටින අපේ මේ කොස්තාපල්වරයා ඔහු විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ඔහුගේ තමට ජීවිත අභියෝගයක් වෙන්න පුළුවන්, ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්. මොකද ඔහුට පවුලක් තියෙනවා, දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා ගෙවල් වල. නමුත් මේ සියල්ල ඉන්නැද්දි තමයි මේ අභියෝගයට ගිහිල්ලා ඔහු මුහුණ දීලා මේකට කටයුතු කරන්නේ. ඒ කොස්තාපල් වල යවුවා ඒ විමර්ශනයට අදාළ පුද්ගලයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ ඔවුන් ආරක්ෂා කරගෙන වෙන පොලිසිය ඇතුලේ කාර්යභාරයක් තියෙනවා. පැහැදිලිවම අපිට තියෙනවා කාර්යභාරයක්. අපි නිතරම නීතිගරුවක කටයුතු කරන නිලධාරීන් නිතරම සුරක්ෂිතව කරනවා. මොකද පොලිස්පතිතුමාගේ ඒ සම්බන්ධ පොලිස්පතිතුමා නිතරම කතා කරන කාරණයක්. මොකද නිවැරදිව රාජකාරී කරන නිලධාරීන්ව සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කර යුතුයි. විශේෂයෙන්ම අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් අමතුමත් හැමතිස්සෙම ඒ වගේම ලේකම්තුමාත් මේ කාර්යයේ නිතරම උපදෙස් දෙන්නේ නිවැරදිව රාජකාරිය යදන පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරන්න අවශ්‍ය කරන පියවර හැමතිස්සෙම ගත යුතුයි. ඔවුන් ආරක්ෂා කර යුතුයි. වැරදි කරන නිලධාරීන්ට විරුද්ධව ඒ ආකාරයෙන් කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ ඔබතුමාලගේ විමර්ශනය අනුව යම් කාල සීමාවක් තිබුණා හැම හන්දියක් ගන්නම කුඩු තියෙනවා මද්ද්‍රව්‍ය තියෙනවායි කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් වෙලා හිටපු කාල සීමාවක් තිබා. මේ වෙනකොට මේ පවතින තත්ත්වය සහ අත්අඩංගුවට ගැනීම එක්ක සමාජය ඇතුලේ මද්ද්‍රව්‍ය හොයාගෙන පිළිසෙ අඩුවීමක් වෙලා තියෙනවද? අභ්‍යන්තරයේ සිද්ධ වෙන මද්ද්‍රව්‍ය වෙළඳපොළ පිළිබඳව ඔබතුමාලා තියෙන අධ්‍යයනය මොකද්ද? ඔව් මද්ද්‍රව්‍ය වල වටිනාකම මේවා අලෙවි කරොත් එම මේ මද්ද්‍රව්‍ය ලෝලින් අතර තමයි මේවා විකිනෙන්නේ. ඒ නිසා මේ වගේ අපිට වටිනාකමක් මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක වෙළඳාමක් නෙමෙයි. ඇත්තටම ඒක ජාවාරමක්නේ. ඒතර ජාවාරම තුල වෙළඳපොලේ මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් මේවා මිලදී ගන්නේ විවිධ මිල ගණන් වලට. නමුත් ඒකෙදී අර සැපයුම අර ආර්ථික විද්‍යාව තමයි නැවත ක්‍රියාත්මක වෙන්නේ. මොකද අඩු වැඩි වීමත් එක්ක මිල ගණන් වෙනස් වීම කරනවා. එතකොට දැනට මේ වගේ විශාල තොග අත්අඩංගුවට ගැනීම තුළ වෙළඳපොළ හිඟතාවයක් තියෙනවා. මොකද ඒ අර නියමිත කාල සීමාවට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒවා එන්න නොදී අපි වැළැක්වීම සිදු කරාම වෙළඳ මේ ඇබ්බැහිවන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි මම හිතනවා අපි ශ්‍රී ලංකා පොලිසිය විදිහට මෑත කාලිනව විශේෂ කාර්ය බලකාය පසුගිය දින කේරළ ගංජා අත්අඩංගුවට ගෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිගටම වැටලීම් කරනවා. ඉතින් මෙවැනි වැටලීම් හරහා මේ බැහිවුවන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම හිතනවා මේ වෙනකොට විශාල පාලනයක් රට තුළ තියෙනවා මේකේ. සංවිධානාත්මක අපරාධ ඇතුළුව.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අනෙක් පැත්තෙන් දැන් සමහර වෙලාවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෝ වේවා සමාජ අපගමනයට හේතු සාධක වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජනතාව ඔබතුමාට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙනවා. ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් යම් තැන්වල හිඩස් තියෙන ආකාරය අපි දැක්කා. යම් මාධ්‍ය වාර්තා කිරීම සිද්ධ කළා. සමහර වෙලාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය පෙරන තැනක තොරතුරක් ලබා දුන්නොත් සමහර වෙලාවට පොලිසියත් ඔවුන්ට සුරක්ෂිතතාවයක් ලබා නොදෙන තැනක යම් තොරතුරු වාර්තා කරන අපේ ප්‍රවෘත්ති අංශෙත් ඒ ප්‍රවෘත්ති කිහිපයක් ඒ සම්බන්ධයෙන් වාර්තා කළා. ඒ තොරතුරු ලබා දෙන උදවිගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පොලිසිය වෙන මැදිහත් වීම සාධන විදිහට සිද්ධ වෙනවද? මොකද්ද කොතන හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න පොලිසිය තියෙන මැදිහත් වීම. මෙතෙන්දිත් මට එන්න වෙන කසුන අර මුල් තත්ත්ව මුල් අර කතා කරපු කාරණේද උදාහරණයකට දැන් සමහරලාට අපි ඔය යම් තැන්වල සුදු සිද්ධීන් කිහිපයක් වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි මාධ්‍ය හරහා මතුවෙන්නේ. ඒතර ඒක තමයි මෙන්න මෙහිමයි කියලා ඒක මතයක් විදිහට පැතිරෙන්න ගන්නවා. දැන් උදාහරණයකට ඔබ දකින්න ඇති පහුගිය දවස්වල මෙච්චර විශාල මත්ද්‍රව්‍ය තොග වැටලීම් කරනවා. ඊළඟ ලංකාවේ අපි දෛනිකව මොන තරම් නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් වටලනවාද? මොන තරම් විෂවද්‍රව්‍ය ප්‍රමාණයක් අපි වැටලීම් වෙන තරම් කියන්නේ අපි වැටලීම් කරනවා. ඉතින් ඒවා අත්අඩංගුවට ගැනීම කරනවා. නමුත් එවැනි මහජනතාව තුළ විශ්වාසයක් ගොඩනගන්න බැරි වුණා නම් මේවැනි වැටලීම් කරන්න බෑනේ. නෑ අපි සමහර වෙලාවට ඔබතුමාලා කරන කාර්යය ලොකු කාර්යභාරයක්. හැබැයි එක සිද්ධියකින් මහජනතාව ඔබතුමාලා ලබා දෙන සහාය නැති වෙලා යන්න පුළුවන්. පැහැදිලිව මෙහෙම වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මහජනතාව ලබා දෙන තොරතුරු අපිට අපි විශේෂයෙන්ම 119 සහ 1997 කියන දුරකථන අංක විශේෂයෙන් විෂමද්‍රව්‍ය සම්බන්ධව 1997 කියන දුරකථන අංක සංවිධානාත්මක අපරාධ සම්බන්ධ වේවා ඊළ විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා පරිමාණ පාරිසරික හානි සම්බන්ධව විශේෂයෙන් මේ දවස්වල සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංගතකම් සම්බන්ධව 1997 කියන අපේ ශ්‍රී ලංකා පොලිසියේ දුරකථන අංකයට ලබා දිය හැකි අවශ්‍ය තොරතුරක් තිබෙනවා නම් ගම 1119 දුරකථන අංකයටත් ලබා දිය හැකි අපි නිතරම දැනුම් දීම් කරනවා. මෙවැනි දුරකථන වලට දැනුම් දීම් කරන ඒ තොරතුරු කිසි ආකාරයකින්ම අනාවරණ වීමක් වෙන්නේ නැහැ. ඒවා සුරක්ෂිතව තියෙනවා. අපිට එවැනි තත්ත්වයක් යටතේ මේ ආයතනයක් පවත්වාගෙන යන්න බෑ. නමුත් අර ප්‍රාදේශීය වශයෙන් තියෙන පොලිසිය මහ ජනතාවගේ මතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අර නිලධාරී මේ මහ ජනතාව නිකන් කීමටත් කියනවා මේ රතවාහන තදබදයක් තියෙනවාට පොලිස් නිලධාරියෙක් ඇති කියලා. ඒක කීමට කියන කතාවක්. ඒ වගේම තමයි වැස්සක් වෙලාවක රතවාහන තදබදයක් ආවහම ඒකට කියන්නේ අර පැත්තටම තමයි පොලිසිය නැතුව ඇති. වැස්ස හින්දා. ඒකට තදබදයක් තියෙනවා. අන්නේ වගේ ඒක අර මහජනතාව විසින් සමහර වෙලාවට සමහර කොටස් විසින් ඇති කරගන්න සමහර මතයක් යම් තැන්වල යම් සිදුවීම් තියෙන්න පුළුවන්. ඒක අපිට 100%ක් මේ සමාජයේ ශ්‍රේෂ්ඨ ලංකාව පුරාම පැතිරලා තියෙන පොලිස් ස්ථාන 558ක නිලධාරීන් අතර යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී යම් කිසි අපිට වාර්තා වුණොත් ඒවට එම අවස්ථාවෙම අපි පියවර අරගෙන කටයුතු කරලා තියෙනවා. නමුත් මහජනතාවට විශ්වාසයෙන් යුතුව ඒ තොරතුරු ලබා දීම නිසා තමයි අපි මෙච්චර ප්‍රමාණයක් මේ වැටලීම් සහ මෙවැනි පාලනය කිරීමක් සිදු කරන්නේ. අනෙක් පැත්තෙන් දැන් ඒ කරන කාර්යභාරය සම්බන්ධයෙන් සමහර වෙලාවට ප්‍රාදේශීය වශයෙන් ඇති වෙලා තියෙන නොසන්සුන්තාවයන් සංසිඳවන්න පොලිස් ප්‍රජායකයන් ඔබතුමාලා ස්ථාපනය කරන්න කටයුතු ආරම්භ කරලා තිබුණා. මේ වෙනකොට මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා තියලා තියෙන ඉදිරි පියවර? අතරම ප්‍රජා පොලිස්කරණය කියන එක ඉතාමත්ම මහජනතාවට මේ පවත්වන සමීප සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරගත යුතුයි කියන කාරණය තමයි රජයේ විශේෂ අවධානය විශේෂයෙන්ම අතිගරු ජනතාවගේ කියන්නේත් විශේෂයෙන්ම මෙවැනි කියන්නේ එතුමාගේ සංකල්පයක් අනුව තමයි අලුතෙන් පොලිස් ස්ථාන 201ක් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා ඉදිරි වර්ෂයේ. දැනට තියෙන පොලිස් ස්ථාන වලට අමතරව 201ක් ඒකෙන් මේනකොට අපි පොලිස් ස්ථාන 64ක් විවෘත කරලා තියෙනවා පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා. ඒ විශේෂයෙන්ම අදහස් කරෙහිදී මහජනතාව ළඟට පොලිසිය යා යුතුයි කියන කාරණය. ඒ කියන්නේ සමහර පොලිස් වසම් තියෙනවා ප්‍රදේශයේ විශාලයි. එවැනි අවස්ථාවලදී මහජනතාවගේ අවශ්‍යතාවයකට පොලිසිය ළඟාවෙන්න යන කාල සීමාව වැඩි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙස් දීලා තිබ්බේ මේ ඉතා ඉක්මනින් පොලිසිය මහජනතාවට ළඟා වෙන ආකාරයට පොලිස් ස්ථාන ප්‍රමාණය විශාල පොලිස් බල ප්‍රදේශවල කුඩා ග්‍රාම සේවක වසම් ප්‍රමාණයක් එකතු කරලා පොලිස් ස්ථාන වශයෙන් ආරම්භ කළ යුතුයි. ඒකද හේතුව එහෙම නැත්නම් ප්‍රාදේශීය මට්ටමේ ගම් මට්ටමින් අපරාධවල වැඩිවීමක් තියෙනකද ඔය පොලිස් ස්ථාන ඔබතුමාලා ප්‍රාදේශීය වශයෙන් ඇති කරන්න හේතුව? නෑ අපරාධ වැඩිවීමක් තියෙන කාරණේ නෙමෙයි අතට. මේ කියන්නේ මහජනතාවගේ එකක් මහජනතාවට සමීප වීම කියන කාරණය. අනිත් කාරණේ මහජනතාව යම්කිසි පොලිසිය අවශ්‍යතාවයක් ඉල්ලා සිටින අවස්ථාවක ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතුයි කියන කාරණේ මහජනතාවගේ දොරකොඩ ළඟට පොලිස් නිලධාරියා යා යුතුයි කියන කාරණය. ඒ නිසාම තමයි දැනට උතුරු නැගෙන ප්‍රදේශය තුළ සියලුම පොලිස් ස්ථානවල මේ වන විට අපි පොලිස් ස්ථාන ආරම්භ කරලා තියෙනවා. මම කිව්වේ 64ක්. ඉදිරියේදීත් අපි මේ වර්ෂය තුලත් තව ඉතිරි පොලිස් ස්ථාන ටික ආරම්භ කළා. 201ක් අපි ඉදිරි වර්ෂය තුල ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා.
අපි අනිත් හත්වෙනි පැය සමගින් අවසන් විනාඩි කිහිපය පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්ලුව පැතුමන් එක්ක මේ කොවිඩ් තත්ත්වයත් එක්ක දැන් සංචාර සීමා දාලා තියෙනවා කියලා කොළඹ නගරයට ඇතුල් වෙන වාහනවල සැලකිය යුතු වැඩිවීමක් අපි දකිනවා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් උන්ගේ සහභාගීත්වයක් තියෙනවා වෙන්න පුළුවන් අවසර අරගෙන පොලිසිය නිරන්තර විමර්ශනයක් සිදු කරනවානේ මේ වෙලාවේ රථ වාහන ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන් රථ වාහන නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් රථ වාහනයක ක්‍රියාත්මක වෙනවද සමහරවිට මේ වෙලාවේ පොලිසිය එහෙම අපිට පාර දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තේ රියානතුරුත් ඉහළ ගිහිලා තියෙනවා. පොලිස් රථ වාහනයකගේ මේ වෙලාවේ රාජකාරී කරනවද නැත්නම් සීමා කරලා තියෙනවද මොකක්ද කරලා තියෙන්නේ? පොලිස් රථ වාහනයක ඇත්තටම රාජකාරී කරනවා. රාජකාරී කරනවා මොකද නිරෝධායන ඇඳිරි නීතිය පැවතියත් අත්‍යවශ්‍ය සේවා සපයන වාහන ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ සඳහා ඒ වගේම මෙම රථ වාහන නිලධාරීන් නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට යොදවා ගන්නු ලබනවා. මොකද අර සාමාන්‍ය දිනක පවතින රථ වාහන ප්‍රමාණය අඩු නිසා අපිට ඒ නිලධාරීන් එහෙම උපයෝග කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා උනුත් ඒ සඳහා යොදවා ගන්නු ලබනවා. සමහරවිට අධික වේගයෙන් වාහන යනවාද කියලා පරීක්ෂා කරන්න. ඉරි කපල යනවාද කියලා පරීක්ෂා කරන්න. සමහරවිට සුදු ඉරිල ඉස්සර කරනවාද කියලා මාර්ග නීති කඩ කරනවාද කියලා බලන්න පරීක්ෂා කරන රථ වාහන පොලිසිය යොදවලා තියෙනවද? ඔවුන් අත්අඩංගුවට ගන්නවද ඒ සම්බන්ධයෙන්? ඔව් අත්අඩංගුවට අනිවාර්යයෙන්ම රථ වාහන නීති ක්‍රියාත්මක කරනු ලබනවා. නමුත් අර වාහන ගමනාගමනයේ අඩුවක් තියෙන නිසා ඔබ දකින්න ඇති වෙනදා තියෙන ප්‍රමාණයම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැති හින්දාද රේයන්තුරු වැඩි වෙලා තියෙන මේ වෙලාවේ? නෑ එහෙම නැති නිසා කියලා කියන්න බෑ. මොකද සාමාන්‍ය රියානතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා දැන් පහුගිය කාල සීමාවේ ඇත්තටම දැන් නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ පහුගිය 20 වෙනිදා රාත්‍රී සිට අගෝස්තු මාසේ මේ දක්වා 11 වෙනි දින දක්වා රියානතුරු මාරක රියානතුරු 57ක් සිද්ධ වෙලා තිනවා. මේන් පුද්ගලයා 60 දෙනෙක් මිය ගිහිල්ලා තිනවා. මේ මාර්ග රියානතුරු 57න් 55ක්ම සිද්ධ වෙලා තියෙන්නේ රියදුරුගේ නොසලකිලිමත්කම නිසා. මේ අනතුරු වලින් 51ක්ම යතුරුපැදි අනතුරු. එතකොට එකම එක වාහනයක කාර්මික දෝෂයක් නිසා තමයි පාලනය කරගන්න බැරුව රියානතුරක් සිද්ධ වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයකුත් සමාජයේ තියෙනවා ඇත්තටම. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කටයුතු කරනු ලබනවා. ඒ වගේම අපි මේ කාලේ අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ වාහන තියෙනවා නැත්නම් සමාජයේ විවෘත වෙලා තියෙනවා කිය අපි ඉන්නවට වඩා මහජනතාවනේ මේ මාර්ගය යනවා නම් යන්නේ වෙන කවුරුත් නෙමෙයි. එතකොට මේ දෝෂාරෝපණය එහෙම මහජනතාව කරනවා නම් ඒ මහජනතාවටමයි මේ දෝෂාරෝපණය නැවතෙන්නේ. නමුත් මේ අවස්ථාව අපි ගරු කළ යුතුයි. තම අපි ආචාර කළ යුතුයි. නිරෝධායන නීති වලට නිරෝධායන ඇඳිරි නීති වලට ගරු කරමින් කටයුතු කරන 75-80කට වඩා විශාල මහජනතාවක් ඉන්නවා. අපේ ශ්‍රී ලංකා පොලිසියට උන්ට ඇත්තටම අපි ආචාර කරනවා. ඒ අතරතුර තමයි මෙම නීති කඩ කරන කොටසකුත් ඉන්නේ මූලික අවශ්‍යතාවයන් සපයන ඒ අත්‍යවශ්‍ය රාජකාරී යෙදෙන පිරිසට අමතරව. හරි. සමහර වෙලාවට ඉස්සරහා පොලිසියෙන් ඉන්නවද කියන සැකේ මත හෙල්මට් එක දාගෙන යනවා නැත්නම් දාගෙන යන්නේ නැහැ. පොලිසිය ඉන්නවද කියලා බලලා සුදීර ඩබල් ඉර තනීර කපන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සරහා පොලිසියෙන් ඉන්නවද නැද්ද කියලා බලන්න නැතුව ඔබ නීතිගරුකව කටයුතු කළොත් සමහරලාට ඔබේ ජීවිතේ පහමාගදී අනේතික විදිහට ජීවිතක්ෂයට පත් වෙන නැත්නම් ජීවිතය ඔබට අහිමි වෙන තරකට පරිවර්තනය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වගකීම ඉටු කරන්න අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්ලුව මැතිතුමටද හතර පැයට සහභාගීත්වය සම්බන්ධයෙන් ආයුබෝවන්. යම් දැනුවත් කිරීමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මාධ්‍ය ඉඩකඩ අපි නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් විවෘත කරනවා. ඒ සඳහා අපි ඔබතුමාගේ සහභාගීත්වය අපේක්ෂා කරනවා. ඉදිරියේදී මේ කටයුතු මාධ්‍යට සමීපව ඉටු කරගෙන ඔබතුමා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමගන්නවා. බෙහෙවින් ස්තුතියි. අද සහභාගීත්වයට නැවත වරක් අපි යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ.